තෙරුවන් සරණයි ධර්ම ශ්‍රවණයට සැදී පැහැදී ඉන්නා වූ ඔබ සියලු දෙනාටම බෞද්ධ රූපවාහිනී නාලිකාවේ විකාශය වන දායකත්ව ධර්මදේශනාව අද දවසේදීත් මෙතෙන් සිට ආරම්භ කරන්නට සූදානම්. එමගින් අපි බලාපොරොත්තු වෙන්නේ ඔබට යහපත් ගුණගරුක පුරුෂයෙක් ස්ත්‍රියක් වශයෙන් ජීවිතය ගත කරන්නට අවැසි ඒ නිවැරදි මාර්ගෝපදේශය කියා කර දෙන්න. සුපින්වත්නි, අද දවසේදී මේ උතුම් කාර්යය සඳහා අපගේ පුණ්‍යවන්ත ධර්මාසන මස්තකයට වැඩම වදාළ කොළොන්නාවේ ශ්‍රී මහා බෝධි විහාරාධිපති පූජ්‍යපාද බොරැල්ලේ කෝවිද ස්වාමීන්ද්‍රයන් වහන්සේ පළමුවෙන්ම අප සියලු දෙනාම নমස්කාර පූර්වකව සාදුනාදයක් පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. අද දවසේදී මේ ධර්මානුශාසනාව සඳහා තම සදැහැති දායකත්වය ලබා දී තිබෙන්නේ ජර්මනියේ බර්ලින් නුවර පදිංචි ලලිතා ලියනගේ පියන්දිගමගේ මහත්මිය, පියල් පියන්දිගමගේ පියාණන්, එරන්දි පියන්දිගමගේ දියණිය සහ නුවන් පියන්දිගමගේ පුතණුවන් යන පින්වත් පිරිස ඒකරාශීවයි දායකත්වය ලබා දී තිබෙන්නේ. පින්වත්නි, මේ මතක් කිරීමත් සමගින් අපි සියලු දෙනාම ධර්ම ශ්‍රවණයට පෙර ආතුව තිසරණ සහිත පන්සිල් සමාදන් වෙමු. නැවත වරක් ඒ සඳහා සාදුනාදයක් පවත්වා নমස්කාර පාඨය තෙවරක් සජ්ජායනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං
ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මයා පවත්ති තං චක්කං ධම්මචක්කං අනුත්තරං සාරිපුත්තෝ අනුවත්තේති අනුජාතෝ තථාගතෝති. සද්ධාවන්ත පින්වතුනි, අපි ප්‍රථමයෙන් ප්‍රාර්ථනා කරමු මේ ධර්මයේ ආනුභාව බලයෙන් ලෝවැසි සියලු දෙනාම ධාර්මික වෙත්වා ධර්මානුකූලව ජීවිත සකස් කරගෙන තම තමන් පතන බෝධියකින් මේ ධර්මය අවබෝධ කරගෙන නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද ධර්ම දේශනාව සඳහා තාමත් වැදගත් ගාථාවක් මාතෘකා කළේ. මේ ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ සේල කියන බ්‍රාහ්මණයෙකුට. මේ සේල කියන බ්‍රාහ්මණයා තාමත් උගත් කෙනෙක්. වේද වේදාන්තර පිළිබඳ මනා දැනුමක් තිබිච්ච කෙනෙක්. ඉස්සර කාලේ ඉගෙන ගන්නවා කියන්නේ සියලු දේ ඉගෙන ගන්න ඕන. ඒ ඉගෙන ගන්න දේ වලින් එකක් තමයි මිනිසුන්ගේ ශරීරයේ දිහා බලලා කියන ශරීර ලක්ෂණ ශාස්ත්‍රය. දැන් මේක ඉස්සර කාන්තාවොත් ඉගෙනගෙන තිබුණා. ඒකනේ යසෝදරා බුදුරජාණන් වහන්සේව දැකලා නරසිය ගාථා කිව්වේ. ඒ නරසිය ගාථාවල තියෙන බුදුහාමුදුරන්ගේ ලස්සන. යසෝදරා කියනවා උඩ තට්ටුවේ ඉඳගෙන පුතාට. එතකොට මේ සේල බ්‍රාහ්මණයා දවසක් ගමනක් යනකොට දැක්කා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා සංඝ පිරිසක් එක්ක ගසක් මුල. බුදුන් වහන්සේ වැඩිපුරම වාඩි වෙලා ඉන්නේ ගස් යට. මේ සේල බ්‍රාහ්මණය ඈතදීම දැක්කා මේ නම් වැඩ ඉන්නේ මා පුරුෂ ලක්ෂණ තියෙන කෙනෙක්. ළඟට ගියා. ගිහින් ආචාර කරලා පැත්තකින් වාඩි වුණා. වාඩි වෙච්ච මේ සේල බ්‍රාහ්මණතුමා බුදුරජාණන් වහන්සේගේ පාදාන්තයේ ඉඳලා කේසාන්තය දක්වාම බලන්න පටන් ගත්තා. පිරිමි කෙනෙකුගේ පුරුෂ ලක්ෂණ බලන්නේ කකුලේ ඉඳලා උඩට. ඒකට කියනවා පාදාන්තයේ ඉඳලා කේසාන්තය දක්වා කියලා. කාන්තාවකගේ ලක්ෂණ බලන්නේ කේසාන්තයේ ඉඳලා පාදාන්තය දක්වා. මේ සේල බමුණුතුමා මේ පිළිබඳව හොඳට දන්න කෙනෙක්. ඒ නිසා විමස බැලුවා. ඇස් දෙක ලොකු කර බැලුවා. ඇයි මේ වාගේ පුරුෂ ලක්ෂණ තියෙන කෙනෙක් මීට කලින් දැකලා නැහැ. මේ පුරුෂ ලක්ෂණ ටික බලලා ඉවර වෙලා සේල බ්‍රාහ්මණතුමා කියනවා බුදුන් වහන්සේට තමුන් වහන්සේට මේ තරම් පුරුෂ ලක්ෂණ තියෙනවා. සක්විති රජ වෙන්න පුළුවන්. රටේ රජ වුණොත් සක්විති කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔය ඉස මුඩු කරගෙන කසාවත පුරවගෙන පාත්‍රයේ තියාගෙන ගස් මුල් ගල් යට ඉන්නවට වඩා නරකද රට පාලනය කරන එක. ඒ නිසා ඔය ඔක්කොම දමලා ගාලා එන්න කිව්වා රටක් පාලනය කරන්න. ඒ වෙලාවේ මේ බ්‍රාහ්මණතුමාට බුදුන් වහන්සේ වදාලා සේල බ්‍රාහ්මණතුමනි මමත් මේ රාජ්‍යයක් තමයි පාලනය කරන්නේ. ඔබ කියන රාජ්‍යයක් නෙමෙයි මම පාලනය කරන්නේ ධර්ම රාජ්‍ය. මගේ රාජ්‍ය තමයි ධර්ම රාජ්‍ය. මේම කියනකොට සේල බමුණුතුමා hina වෙලා ප්‍රශ්න කරනවා ඔබ වහන්සේගේ ධර්ම රාජ්‍යයේ සේනාපතිවරු කවුද? එතකොට බුදුහාඳුරු අත දික් කරලා පෙන්නනවා සරියුත් මහ රහතන් වහන්සේ. මේ ඉන්නේ මගේ සේනාපති. ඒකයි සරියුත් මහ රහතන් වහන්සේට ධම්ම සේනාධිපති කියලා කියන්නේ. මේ තමයි මගේ ධර්ම සේනාධිපති.
එතකොට මේ කියන්නේ පින්වත්නි ධර්ම රාජ්‍ය පිළිබඳ. බුදුරජාණන් වහන්සේ මේක ගොඩ නැගුවේ. මේ ධර්ම රාජ්‍යය ගොඩනගන්න සාරාංශකේය කල්පලක්ෂයක් පුරාම පෙරම් පිරුවා. බුදු බවෙන් තමයි මේ ධර්ම රාජ්‍යය ලබා ගත්තේ. එතකොට මේ කියන ධර්ම රාජ්‍යය බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දුන්නා මේ බමුණුතුමාට. ඒ පිළිබඳ ලස්සන දීර්ඝ විස්තරයක් තියෙනවා මිලිඳු ප්‍රශ්නේ. මිලිඳු නාගසේන ප්‍රශ්නමාලාවක් තියෙනනේ පොතක් අරන් කියවන්න. මුලින් නම් කියවනකොට එපා වෙනවා. ඇයි තේරෙන්නේ නැන්නේ මොකක්වත්. නමුත් මේක කියවගෙන යනකොට මේකේ තියෙන ප්‍රශ්න උත්තර බුදුම ලස්සනයි. කියවන්න ඕනේ. අමාරුවෙන් හරි මුලින් කියවන්න ඕන. මේ මිලිඳු නාගසේන ප්‍රශ්නේදී මේ නාගසේන කියන මේ රජුරු මේ මිලිඳු රජුරවන්ට නාගසේන ස්වාමීන් වහන්සේ විස්තර කරලා දුන්නා ධර්ම රාජ්‍ය පිළිබඳ. තථාගත ධර්ම රාජ්‍ය වටේ තියෙනවා තාප්ප. ඒකට කියනවා ප්‍රාකාර කියලා. තථාගතයන්න් වහන්සේගේ ධර්මයේ වටේ තියෙන ප්‍රාකාරය තමයි සීලය. සීලය තමයි ධර්ම රාජ්‍ය ප්‍රාකාරය. මේ සීලෙන් තොර වෙච්ච කෙනෙකුට ධර්ම රාජ්‍යයට ඇතුල් වෙන්න බෑ. සීලය තමයි ප්‍රධාන. එතකොට පංච සීලය, අට සීල, දස සීල, සාමණේර සීල, උපසම්පදා සීල කියලා සීල් ගොඩක් තියෙනවා. මේ සීලෙ බෙදා විසුද්ධි මාර්ගේ පෙන්නනවා පුදුම විදියට. එතකොට මෙන්න මේ සිල්වත් කෙනෙකුට තමයි ධර්ම රාජ්‍යයට තථාගතයන්න් වහන්සේගේ ධර්ම රාජ්‍යයට ඇතුල් වෙන්න පුළුවන්කම තියෙන්නේ සිල්වත් කෙනෙකුට. සීලය තමයි ධර්ම රාජ්‍යයේ තියෙන ප්‍රාකාර. දුස්සීල් කෙනෙකුට කවදාවත් මේ ධර්ම රාජ්‍යය ඇතුළට යන්න බෑ. ධර්ම රාජ්‍යය ඇතුළට යන්න නම් සිල්වත්කම තියෙන්න ඕන. භික්ෂුවක් වේවා, භික්ෂුණියක් වේවා, උපාසකයෙක් වේවා, උපාසිකාවක් වේවා. මේ කවුරු වුණත් සිල්වත් වෙච්ච තරමට තමයි බැබලෙන්නේ. ඊළඟට ඉස්සර ওই රාජධානි වල තාප්පෙට පිටිපස්සෙන් තියෙනවා මඩ වගුරු. මඩ වගුරු තියෙනවා. ඔය මේ සීගිරියේම යනකොට දැකලා තියෙනවනේ වටේට තියෙන වතුර වාගේ දැන් දළදා මාලිගාවෙත් තියෙන වටේට. ඒ මොකද ආරක්ෂාවට. ධර්ම රාජ්‍යයේ තියෙන ඒ වගේ මඩ වගුරු වාගේ එකක්. ඒ මොනවද? ලැජ්ජ බය. ලැජ්ජ බය තියෙන්න ඕන. ලැජ්ජ බය තියෙන්න ඕන මොනවටද? පවට. පව් කරන්න ලැජ්ජ වෙන්නත් ඕන, පව් කරන්න බය වෙන්නත් ඕන. මේ ලැජ්ජ බය දෙකට තමයි දේව ධර්ම කියලා කියන්නේ. දෙයියෝ ළඟ තියෙන ධර්මතා දෙකක් ලැජ්ජාවයි බයයි. පැවිදි වෙච්ච කෙනෙක් ළඟ ලැජ්ජ බය නැත්තම් ඒ මහානකම කරගෙන යන්න බෑ. ලැජ්ජ බය තියෙන්න ඕන. සීලේ නැමැති ප්‍රාකාරේ වටේ තියෙනවා ඇතුලේ. සීලෙන් පස්සේ තියෙන්න ඕන කාරණාව තමයි ලැජ්ජාවයි බයයි. නිතරම Taman දිහා බලන්න ඕන. පව් කරන්න නිතර බය වෙන්න ඕන. අකුසල් කරන්න බය වෙන්න ඕන. බය වුණාට මදි ලැජ්ජ වෙන්නත් ඕන. මං වගේ කෙනෙක් මේ වාගේ දෙයක් කරලා කොහොමද පාරේ යන්නේ? මං කොහොමද ගෙදර දරුවන්ගේ මූණ බලන්නේ? Taman දිහා බලන්න ඕන. Taman දිහා බලලා මේ ලැජ්ජ බය ඇති කරගත්තොත් තමයි ධර්ම රාජ්‍යය වැඩ කරගන්න ලැබෙන්නේ. ඊළඟට බුදුහාමුදුරුව වදාලා මෙන්න මේ ධර්ම රාජ්‍යයට ඇතුල් වෙන්න දොරටු තියෙනවා. ගේට්ටු තියෙනවා. ඒ ගේට්ටු තමයි නුවණ කියන්නේ. ධර්ම රාජ්‍යයට පිවිසෙන්න නම් බුද්ධියක් තියෙන්න ඕන. මෝඩයන්ට බෑ. පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. බුද්ධිමතා තමයි ධර්මයෙන් ප්‍රතිඵල නෙලා ගන්න. බුද්ධිය නැති කෙනෙකුට මොන තරම් ධර්මයේ තිබුණත් වැඩක් නැහැ. ඒකයි මේ බුදුහාඳුරෝ වදාළේ මේ ඥානය තියෙන්න ඕන. බුද්ධිය තියෙන්න ඕන. ඥානය බුද්ධිය නැති කෙනෙකුට කවදාවත් දියුණු වෙන්න බෑ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ පීඨවපු ධර්ම රාජ්‍යයේ දොරටු තමයි, ගේට්ටු තමයි නුවණ කියලා කියන්නේ ඥානය. එතකොට තාප්පේ වට වෙලා තියෙනවා සීලය.
තාප්පෙට ඇතුල් වටේට තියෙනවා මඩ වගුර ලැජ්ජ බය. ඇතුල් වෙන ගේට්ටුව තමයි නුවණ. මේ නුවණ නැත්තම් කවදාවත් බෑ දියුණු වෙන්න. ඊළඟට වදාලා මෙන්න මේ ධර්ම රාජ්‍යයේ ඇතුලේ තියෙන අට්ටාල. අට්ටාල කියලා කියන්නේ ප්‍රාකාර වලට එම ගානවනේ උඩින් අර අට්ටාල කියන්නේ. අට්ටාල කියන්නේ මොකද? වීරිය. බුද්ධිය තිබුණට වැඩක් නැහැ වීරිය නැත්තම්. හොඳ බුද්ධියක් තියෙනවා පැය 24ම නිදාගෙන හිටියොත් මොකද වෙන්නේ? කවදාවත් දියුණු වෙන්න බෑ. ඒකයි කිව්වේ උත්තාන සම්පදා. උත්සාහය තියෙන්න ඕනේ වීරිය කරන්න ඕන. වැඩක් පටන් ගත්තොත් ඒ වැඩේ අවසානයේ දක්වා කරගෙන යන්න ඕන. ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන්නේ ඒකයි. බුද්ධ ශාසනයේ වැඩ ආරම්භ කරලා ඉවර කරන්න ඕන. ආරබත, නික්කමත, යුංජත බුද්ධ ශාසනය. බුද්ධ ශාසනය කියන එකේ දැන් අපි බලන්න බොහෝ වෙලාවට භාවනාවක් පටන් ගන්නවා. දවසයි 2යි 3යි භාවනාව ඉවරයි. සීල් ගන්නවා කියලා අදිෂ්ඨාන කර ගන්නවා. නමුත් වීරිය නැහැ. සීලේ මගදී නතර වෙලා යනවා. යම් කිසි දෙයක් පටන් ගන්නවා නම් ඉවර වෙනකම් කරන එක තමයි වීරිය. එතකොට ධර්ම රාජ්‍යයේ තියෙන අට්ටාල තමයි බුදුන් වහන්සේ වදාලා වීරිය කියන එක. නිතරම වීරිය කරන්න ඕන. ඊළඟට මේ ධර්ම රාජ්‍යයේ තියෙන ඉන්ද්‍රකීලය. ඉන්ද්‍රකීල කියන්නේ මේ වාලවල් සකස් කරනකොට පරාලෝකම එකතු වෙන තැන. එතකොට ඉන්ද්‍රකීලේ තමයි සද්ධාව. බුදුහාඳුරෝ ගැන මුලින් සද්ධාව තියෙන්න ඕන. ධර්මයේ ගැන සද්ධාව තියෙන්න ඕන. සංඝයා කෙරේ සද්ධාව තියෙනවා. සද්ධාව කියලා කියනවා විශ්වාසෙට. තුනුරුවන් පිළිබඳ විශ්වාස නැති කෙනෙකුට ධර්ම රාජ්‍යෙ ඉන්න බෑ. මුලින් විශ්වාස කරන්න ඕන. සමහරු මොනතරම් ධර්ම ශ්‍රවණය කළත් සැක කරනවා. ඒ සම්මා දිට්ඨි නැතිකම. ඇත්තටම බුදුහාඳුරන්ට මේ මංගල ලක්ෂණ තිබුණාද? පුරුෂ ලක්ෂණ තිබුණාද? ඕමත් නිවනක් තියනවාද? සමහරු මේ විදියට කල්පනා කරනවා. මමේව බුද්ධෝ බුදුන් වහන්සේ මගේ. මමේව ධම්මෝ ධර්ම රත්නය මගේ. මමේව සංඝෝ සංඝ රත්නය මගේ. කවුරු මොනවා කිව්වත් වෙනස් වෙන්නේ නැහැ. අද මේ අපි එක එක්කෙනාට බැනගත්තට මොකද සමහරු ළඟ ඕක නැහැනේ. ට්‍රැක්ටර් එකක් දෙනවා කියපු ගමන් ගියා බුදුහාඳුරොත් එපා, ධර්මෙත් එපා, සංඝයත් එපා, ට්‍රැක්ටරේ ලොකු වෙලා. පිටි පැකට් දෙකක් දුන්නොත් ඇති. කෝ අපේ විශ්වාසය? බෙල්ල කැපුවත් අපි වෙනස් කරන්න බෑ. මොකද මම බුද්ධං සරණං ගච්ඡාමි විශ්වාසයෙන් සරණ ගියා. ධම්මං සරණං ගච්ඡාමි මම විශ්වාසයෙන්මයි සරණ ගියේ ධර්මය. සංඝං සරණං ගච්ඡාමි. ඕක හරියට පරිසම් දැන් පන්සල් වල ආන්දෘගෝල එක දායකෝ ඉක්මනට තරහ වෙන්නේ. ආන්දෘ එක්ක තරහ වෙනවා මිනිස්සු. බණට ආවේ නැහැ, දානෙට ආවේ නැහැ, පිරිතට ආවේ නැහැ. මම මෙච්චර දවස් ඉස්පිරිතාලේ හිටියා බලන්න ආවේ නැහැ. එතකොට මේ තරහ වෙලා තියෙන කායකද සැරියුත්, මුගලන්, ආනන්ද, නල්ල, රාහුල ඒ උත්තමයන් වහන්සේලා කරපු වරද මොකද්ද? ඔන්න විශ්වාසය නැතිකම. මගේ වැඩේට නාවොත් මට ආඳුරුවේ පායි දානි දෙන්නේ නැහැ. මම යන්නේ නැහැ ওই පන්සලට. මොකද වෙලා තියෙන්නේ? සද්ධාව නැතිකම. මේ සරණ ගියේ සංඝ රත්නය. උජුපටිපන්න සුපටිපන්න ආදී ගුණයයි මේ සරණ ගියේ. එහෙම නැතුව පන්සලේ ඉන්න ආඳුරු සරණ ගියා නෙමෙයි. සරණ ගියේ ගණන් කරන්න බැරි විශාල පිරිසක්. ආර්ය මා සංඝ රත්නය. එතකොට සද්ධාව තියෙන කෙනෙක් තමන්ගේ වැඩේට ආවත් නාවත් ආඳුරු එක තරහ වෙන්නේ නැහැ. දැන් බලන්න ගොඩාක් පින් සිද්ධ වෙනවානේ සංඝිකව දාන දුන්නම. ඔයත් වරි කැමතිනේ සංඝිකව දාන දෙන්න. සරියුත් මගම දැන් අපිනේ වළඳන්නේ ඇවිල්ලා. නමුත් දුන්නේ අපිටද නැහැ. සරියුත් මුගලන් පරම්පරාවට දුන්නේ. එතකොට එහෙම පින් සිද්ධ වෙනවා නම් බණිනකොට කොහොම පව් සිද්ධ වෙනවද? ඔන්න සද්ධාව තියෙන කෙනා වෙනස් වෙන්නේ නැහැ. මොකද මගේ සංඝ රත්නය. එතකොට මෙන්න මේ ධර්ම රාජ්‍යයේ තියෙන ඉන්ද්‍රකීලය තමයි සද්ධාව. සද්ධාව නැති කෙනෙකුට ධර්ම රාජ්‍යයේ වැඩ කරන්න බෑ.
ඊළඟට බුදුහාමුදුරුවෝ වදාලා මේ ධර්ම රාජ්‍යය ඇතුලේ තියෙනවා ලස්සන ගොඩනැගිලි ප්‍රාසාද. ඒ ප්‍රාසාද තමයි ප්‍රඥාව. අර මුලින් කිව්වේ නුවණ, මේ කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාව තමයි බැබලෙන්නේ. මේ ලෝකේ මේ මිනිස්යන්ට තියෙන වටිනම දේ තමයි ප්‍රඥාව. සීල සමාධි ප්‍රඥානේ ධර්මයේ බුදුහාමුදුරන්ගේ ශාසනය. ඒකෙන් සීලයට සමාධියට වඩා වටිනම දේ තමයි ප්‍රඥාව. ප්‍රඥාව තියෙන කෙනා තමයි ධර්මය අවබෝධ කරගන්නේ. ප්‍රඥාව නැති කෙනෙක් මොනතරම් සිල් ගත්තත් මොනතරම් භාවනා කළත් ඒ බඳු කෙනෙකුට ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න බෑ. එතකොට මෙන්න මේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ධර්ම රාජ්‍යය තුල තියෙන ප්‍රාසාද තමයි ප්‍රඥාව. ප්‍රඥාව තියෙන්නත් ඕන. ඊළඟට වදාලා මේ ධර්ම රාජ්‍යය ඇතුලේ තියෙනවා ප්‍රාසාද ඉදිරිපිට රාජාංගන. රාජාංගන කියන්නේ මිදුල. රාජවරු සෙල්ලම් කරන තැන් වාගේ නිකන්. අනුරාධපුරේ යනකොට අහුවෙනවනේ රාජාංගනය කියලා ගමක්. ඒ රජවරු ක්‍රීඩා කරපු සෙල්ලම් කරපු නිකන් පිට්ටනිය වගේ. ඒ රාජාංගනේ තමයි ධර්ම රාජයේ තියෙන රාජාංගනේ තමයි සූත්‍ර පිටකය. සූත්‍ර කියන්නේ රාජාංගනේ වාගේ. විවිධ දේවල් තියෙනවා දැනගන්න. රාජාංගනේත් කඩු ශිල්ප ආරෝමේවනේ කරන්නේ. මෙතන මේ අවි ආයුධ ගැන කියනවා නෙමෙයි. සම්පූර්ණම සූත්‍ර පිටකයේ තමයි රාජාංගනේ කියන්නේ. එතකොට ධර්ම රාජ්‍යය තුලක් තියෙන උසාවි. විනිශ්චය කරන තැන් තියෙනවා. ඒ තමයි විනය පිටකය. ධර්ම රාජ්‍යයේ තියෙන උසාවිය තමයි විනය පිටකය. කල යුතු දේ නොකල යුතු දේ සංවර අසංවරකම් ඔක්කොම තියෙන විනය පිටකය. එතකොට ධර්ම රාජ්‍යයේ ඉන්න අගවිනිසුරු තමයි උපාලි මහරහතන් වහන්සේ. උන්වහන්සේ තමයි විනය අතර අග්‍ර වුණේ. එතකොට මෙන්න මේ ධර්ම රාජ්‍යය ඇතුළෙම තියෙනවා මන්සන්දි. ඒ මන්සන්දි තමයි අභිධර්ම පිටකය. අභිධර්ම පිටකේ තමයි මන්සන්දි කිව්වේ. ගැඹුරුම ධර්මය. කුසල ධම්මා අකුසල ධම්මා කියලා බුදුන් වහන්සේ පටන් අරගෙන තවතිසා දිව්‍ය ලෝකෙදී මෑණියන් වහන්සේට දේශනා කරපු දේශනාව. සිත පිළිබඳ අබෑටයක් තරම් ඉතුරු නොකර සියල්ලම ඔය අභිධර්මයේ තියෙනවා. ඒ තමයි මන්සන්දි වාගේ. එතකොට මේ ධර්ම රාජ්‍යය තුල තියෙනවා වීදි, සතරමා වීදි තියෙනවා. පාරවල්. සතර වීදි තියෙනවා. ඒ සතර වීදි තමයි සතර සතිපට්ඨාන. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. දැන් අපිත් පාරවල් වලට නම් දාලා තියෙන්නේ. ඒ වාගේ මේ වීදිවල නම් ඕවා. සම්බුද්ධ ශාසනයේ මේ ධර්ම රාජ්‍යය තුල විතරයි ඒ වාගේ වීදි තියෙන්නේ. කායානුපස්සනා වීදියේ ගමන් කරන්න පුළුවන්. එතකොට වේදනානුපස්සනා වීදියේ ගමන් කරන්න පුළුවන්. නිකන් යනවා නෙමෙයි. අනුපස්සනා ඒවා වඩා භාවනා කර කර ගමන් කරනවා. මේ යන ගමන් මේ වීදිවල කඩසාප්පු තියෙනවා. ධර්ම රාජ්‍යය තුලත් කඩසාප්පු තියෙනවා. සමහර කඩවල මල් තියෙනවා. මල් කඩ තියෙනවා ධර්ම රාජ්‍යය. මල් කඩ කිව්වේ මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒවා පෙන්වන තැන්. මලේ කරන්නේ මොකද්ද? මල් වට්ටියෙන් කරන්නේ අනිත්‍යතාවය පෙන්වනවා. දැන් කොච්චර අපි අත් දෙකේ මල් පූජා කරන්නද කල්පනා කරා? මල් පූජා කරනකොට අපි කියනවානේ මාළගිරවා වගේ ගාතාවක්. තේරුමක් දන්නේ නැහැ. ලස්සනට කියනවා. තාලෙට කියනවා. පුප්පං මිලා යාති යතයි ධම්මේ කායෝ තතා යාති විනාශභාව. මේ ලස්සන පෙම්බර සුන්දර පාට ඇති සුවඳ ඇති මල් බුදුන් වහන්සේගේ සිරිපතුලට පූජා කරනවා. මේ පූජා කළ මල මිලා යාති මැලවිලා යනවා. දවස් දෙකක් යනකොට කුණු වෙලා යනවා. සතියක් විතර යනකොට කුණු වෙච්ච මලෙන් සුදු පාටට පණුව වෙනවා උඩට. රෝස මලක් වේවා, පිච්ච මලක් වේවා, මොන මල් උනත් අවසානිය ඕකයි. කායෝ තථා යාති විනාශ භාවං. මේ කය ඒ වගේමයි.
පුංචි කාලේ මල් කැකුල වාගේ ලස්සනයි. තරුණ කාලේ පිපිච්ච මල වාගේ ලස්සනයි. අවුරුදු 55ක් 60ක් යනකොට පරවෙච්ච මල වාගේ, අවුරුදු 80ක් 90ක් යනකොට කුණු වෙච්ච මල වාගේ තමන්ගේ මල මුත්‍රා ගොඩේම ඉන්නවා. ඊට පස්සේ මලාට පස්සේ පිච්චුවා නම් අලු ටිකයි, වල දැම්ම නම් නෑමිලි 16ක පණුව ගොඩ එනවා. මේ මගේ කයෙන්. එතකොට ධර්ම රාජයේ තියෙන මල් කඩවල විකුණන්නේ ඔය මල් නෙමෙයි. අනිච්ච, දුක්ඛ, අනාත්ම, අසුභ මේ ශරීරයේ කෙරේ පෙන්නන ලස්සන මල්. ඒ මල් කඩවල තියෙන. ඒවා බලනකොට ශරීරයේ පිළිබඳ කලකිරෙනවා. මේ දුක අවබෝධ කරගන්නවා. අනිච්චතාවය අවබෝධ කරගන්නවා. අසුභය අවබෝධ කරගන්නවා. අන්න ඒවා තමයි මල් කඩ. ඊළඟට තියෙනවා පින්වතුනි ඔය සතර වීදිවලම සුවඳ කඩ. සුවඳ ಜಾති එතන තියෙන. මොනවද සුවඳ ಜಾති කියලා එතන කියන්නේ? සීලය. සීලේ තරම් සුවඳ දෙයක් තව ඇත්තේ නැහැ. සීල ගන්ධෝ අනුත්තරෝ. සීල් සුවඳ තමයි ලෝකයේ අනුත්තරම සුවඳ. මල් වල සුවඳ, සඳුන් වල සුවඳ ටික දුරයි පැතිරෙන්නේ. සිල් සුවඳ ආකාශය දක්වා දේවලෝකෙ දක්වා පැතිරෙනවා. දැන් බුදුහාමුදුරන්ගේ සිල් සුවඳ අද වෙනකන් තියෙන්නේ. ඒක මකන්න බෑ. එතකොට මේ ධර්ම රාජයේ විකුණන්න තියෙන්නේ සිල් සුවඳ. පංචශීලයේ සුවඳයි, අටසිල් සුවඳයි, දසසිල් සුවඳයි, චාරිත්‍ර සීල සුවඳයි, වාරිත්‍ර සීල සුවඳයි, මධ්‍යම සීල, චූල සීල මේ විදියට සීලේ බෙද බෙදා පෙන්නනවා. අන්න ඒ වගේ සිල් මේ සුවඳ කඩ තියෙනවා. සිල් සුවඳ තියෙන කඩ තියෙනවා. මේ සතර වීදිවල මල් කඩ තියෙනවා, සුවඳ කඩ තියෙනවා. ඊළඟට තියෙනවා විස නසන කඩ. විස නසන ඒවා එතන තියෙන්නේ. ඒ කඩවල් වල විකුණන්නේ විස නසන ඒවා. මොනවද විස නසන්නේ? දුක් මේ චතුරාර්ය සත්‍ය තියෙන්නේ එතන. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. ඒවයින් තමයි විස නසන්නේ. ඒ සත්‍ය අතර අවබෝධ කරගත්තා නම් කෙලෙස් නැමැති විස නැසෙනවා. ඊළඟට මේ ධර්ම රාජයේ පළතුරු කඩක් තියෙනවා. මොනවද පළතුරු කඩ ධර්ම රාජයේ තියෙන? සෝවාන් ඵලය, සකෘදාගාමි ඵලය, අනාගාමි ඵලය, රහත් ඵලය. මේවා වෙන රටවල් වලින් ලෝක වලින් ගන්න බෑ. ඒවා ගන්න පුළුවන් සර්වඥයන් වහන්සේගේ ධර්ම රාජ්‍යය තුල විතරයි. ඒ ධර්ම රාජ්‍යය තුල තියෙනවා පළතුරු කඩ බලන්න සෝවාන් ඵලය. ඵල කියන්නේ පළතුරුනේ. මෙන්න සෝවාන් ඵලය ලබා ගන්න පුළුවන්. සකෘදාගාමි ඵලය ලබා ගන්න පුළුවන්. අනාගාමි ඵලය ලබා ගන්න පුළුවන්. රහත් ඵලය ලබා ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා මේ තථාගතයන්න් වහන්සේගේ ධර්ම රාජ්‍යය තුලම විස නසන ඖෂධ කඩ. මුලින් කිව්වේ විස නසන ඒවා. නිකම්ම විස නසන්න බෑ. ඒවට ඖෂධ ඕන. ඒවා තමයි සත්‍තිස් බෝධිපාර්ශික ධර්ම. ආර්ය අෂ්ටාංගික මාර්ගය, පංච බල, පංච ඉන්ද්‍රිය, සතර ඉරිදිපාද, සතර සම්‍යක් ප්‍රදාන, සතර සතිපට්ඨාන මේවා තමයි ඒ කඩේ තියෙන්නේ. ඒ කඩේ තියෙන්නේ ඔක්කොම විස නසන ಜಾති. ඊළඟට තියෙනවා තථාගතයන්න් වහන්සේගේ ධර්ම රාජ්‍යය ඇතුලේ ජුවලිරි වාගේ රත්තරන් බඩු විකුණන කඩ. රත්න කඩ, රත්තරන් බඩු තියෙන, මණික් මුතු මණික් තියෙන කඩ. මොනවද බුදුහාඳුරන්ගේ ශාසනයේ ධර්ම රාජ්‍යයේ තියෙන මුතු මණික්? සීලය, සමාධිය, ප්‍රඥාව, විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනය. මේවා වෙන අර වටින රන් රිදී මුතු මැණික් වලට වඩා මිල කරන්න බෑ. අතුලං කිව්වේ ඒකයි. මේවා කිසිම දෙයකට සමාන කරන්න බෑ. ඒ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන මේවා තියෙන්නේ තථාගත ශාසනයේ විතරයි. ධර්ම රාජ්‍යය තුල විතරයි. ඒවා ගන්න පුළුවන්. ඊළඟට විවිධ ಜಾති විකුණන කඩක් තියෙනවා. ඔක්කොම තියෙනවා ඒකේ. මොනවද මේම කඩවල තියෙන්නේ? නවංග සත්තු ශාසනය. නවංග සත්තු ශාසනය කියන්නේ ත්‍රිපිටකය. මුළු ත්‍රිපිටකයම ගන්න පුළුවන්
ධම්මපද ජාතක වේදල්ල සුත්ත නිපාත මේ ඔක්කොම තියෙනවා. සූත්‍ර තියෙනවා, ගාථා තියෙනවා, අද්භූත ධර්ම තියෙනවා. මෙන්න සියලු දේ තියෙන කඩසාප්පු ධර්ම රාජ්‍යයේ තියෙන. එතකොට මේ ධර්ම රාජ්‍යයේ ජීවත් වෙන මිනිස්සු ධර්ම රාජ්‍යය පාලනය කරන ඇමතිගොල්ලෝ ඉන්නවා. ඒ තමයි 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා. උන්වහන්සේලා අගතියටපත් වෙන්නේ නැහැ. දැන් අද ඉන්න ඇමතිගොල්ලෝ අරගොල්ලෝ අගතිගාමිනේ, Taman කැමති අයට විතරයි සලකන්නේ. ධර්ම රාජ්‍යයේ ඉන්න ඇමතිගොල්ලෝ එහෙම නෙමෙයි, අගතියෙන් තොරයි. උන්වහන්සේලා ඡන්දේ කැමැත්ත නිසා බලන්නේ නැහැ, බය වෙන්නේ නැහැ, මෝඩකම නැහැ. මේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා තමයි මේ රාජ්‍යය පාලනය කරන්නේ. එතකොට මේ රාජ්‍ය, මේ ධර්ම රාජ්‍ය තුල ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. මා වැදගත් මිනිස්සු. සමහරු ඉන්නවා භාවනා කරන අය. සමහරු සමත භාවනා කරනවා. සමහරු විදර්ශනා භාවනා කරනවා. සමහරු ධර්මයේ ඉගෙන ගන්නවා. සමහරු ත්‍රිපිටකය ඉගෙන ගන්නවා. සමහරු විනය පිටකය ඉගෙන ගන්නවා. සමහරු අභිධර්ම පිටකය ඉගෙන ගන්නවා. තවත් තියෙනවා අභිධර්ම පන්ති කියලා මේ ඉගෙනගත් අයනේ. සමහරු ඉන්නවා මුළු ත්‍රිපිටකයම ඉගෙන ගන්නවා. ඒ අය නිසා මේ ධර්ම රාජ්‍යය බැබලෙනවා. මේ ධර්ම රාජ්‍යයේ යම්කිසි වරදක් වුණාම ඒවා විසඳන්න අගවිනිසුරුත් ඉන්නවා. ඒ තමයි උපාලි කියන මහරහතන් වහන්සේ. විනය අතර අග්‍රයි. ඒ වගේම මේ ධර්ම රාජ්‍යයේ සේනාධිපති තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ. ධර්මසේනාධිපති. ආය අගතිගාමි වෙන්නේ නැහැ. මනා ලෙස පාලනය කරනවා. එතකොට මෙන්න මේ ආරක්ෂා කරන කෙනා තමයි ඉරිදි බල ඇති රාතුන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ ලබන මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේ බොහොම හොඳ ආරක්ෂක පොලිස් නිලධාරියෙක් වගේ. මෙන්න මේ ධර්ම රාජ්‍යය තමයි බුදුරජාණන් වහන්සේ සකස් කළේ. මේ ධර්ම රාජ්‍යයේ ජීවත් වෙන කෙනා තමයි දුක්ඛය සමුදය නිරෝධය මග්ගය කියන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ ගෝර සංසාරෙන් නිදහස් වෙන්නේ. දැන් අපි ජීවත් වෙන මේ රාජ්‍යවල වල අපිට කවදාවත් ලැබෙයිද සසරෙන් එතර වෙන්න? අපිට ලැබෙන්නේ නැහැ. හැම තැනම තියෙන්නේ මොකද්ද? සිත සනසනේවා නෙමෙයි, සිත වනසනේවා. ධර්ම රාජ්‍යයේ තියෙන ප්‍රතිපත්තිය තමයි සිත සනසන එක. බුදුවරු ලෝකෙට පහළ වෙන්නේ අපේ සිත් සනසන්න. සංඝයා ලෝකෙට පහළ වෙන්නේ මිනිසුන්ගේ ඇස් දෙක සනසන්න. ඒකනේ මංගල කාරණාවක් කිව්වේ සමනානංච දස්සනං. ආන්දරු නමක් දකින්න එක මංගල කාරණාව කිව්වේ ඒකයි. එතකොට සංඝයා වහන්සේ කෙනෙක් දකින්නකොට මොකද්ද වෙන්න ඕන? සිතේ ලොකු ගෞරවයක් ඇති වෙන්න ඕන. එතකොට සංඝයා වහන්සේ දැනගන්න ඕන නේද මිනිස්සුන්ගේ ගෞරවය ඇති වෙන විදියට ඉන්න. නැත්තම් කොහොමද ගෞරවයක් ඇති වෙන්නේ? ගෞරවයක් ඇති වෙන විදියට ඉන්න ඕන. එහෙම නැත්තම් මංගල කාරණාවක් නෙමෙයි අවමංගල කාරණාවක්. එතකොට ධර්ම රාජ්‍යය තමයි බුදුහාමුදුරුව අපිට වදාළේ. පින්වත්නි ලෝකේ තියෙන සෑම දෙයක්ම අනිත්‍යයි තමයි. නමුත් අනිත්‍යයි කියලා මින්න එකත් වැරදි. අනිත්‍යයි තමයි ඇත්ත ඒක. නමුත් අපි ඒ අවස්ථාවලදී කළ යුතු දේවල් බුද්ධිමත්ව කරන්න ඕන. නිතරම බයේ දුවන්නත් නරකයි. ඒකනේ කිව්වේ නිතරම ගැරන්ඩියෙක් වෙන්න එපා කියලා. ගැරන්ඩියා පුංචි සද්දෙට දුවනවා පණ කඩාගෙන. නාගයා දුවන්නේ නැහැ. නාගයා මොකද කරන්නේ? මොනවාරි ප්‍රශ්නයක් වෙච්ච ගමන් නාගයා නතර වෙනවා. නතර වෙලා ඔළුව උස්සනවා. පෙනේ පුප්පනවා. සූස් ගාලා වටපිට බලනවා කින්ද මන්ද කියලා. එතකොට ධර්ම රාජ්‍යයේ ඉන්න අය ගැරන්ඩි වෙන්නෙත් නැහැ. ධර්ම රාජ්‍යයේ ඉන්න අය අත්‍යවශ්‍ය වෙලාවල් වලදී නාගයෙක් වෙනවා. අධර්මයට, අයුක්තියට, අසාධාරණයට, අසත්‍යයට නාගයෙක් වාගේ වෙනවා. එහෙම නැතුව නිතරම දුවන්න පටන් ගත්තොත් ඒ ජීවිතය අසාර්ථකයි. එතකොට අපිට පින තිබුණා ගෞතම ධර්ම රාජ්‍යයේ ඉපදෙන්න. මේ ලෝකේ
වාසනාවන්ත පිරිසක් අපි. ඉන්දියාවේ බුදුවරු පහළ වෙනවා. නමුත් ඉන්දියාවේ ධර්ම රාජ්‍යයක් නැහැ. නමුත් ලංකාවේ තථාගතයන්න් වහන්සේගේ ධර්ම රාජ්‍යය තමයි අපි ඉපදුනේ. ඒකත් මංගල කාරණාවක්නේ. පතිරූපදේශ වාසෝච. දැන් බලන්න මේ රටේ මොන තරම් අපි වාසනාවන්තද කියලා. පන්සල් තියෙනවා, ආඳුරු ඉන්නවා, බෝධිය තියෙනවා, දාන දෙන්න පුළුවන්. කොච්චර අපිට පින් කරගන්න පුළුවන්. දැන් මේ ජර්මනියේ ඉන්න ඇත්තන්ගෙන් අහලා බලන්නකෝ. ජර්මනියේ ඉඳලා බර්ලින් විහාරයට යන්නම මොන තරම් දුරක් යන්න ඕනද? ඒ නිසා පින්වතුනි අපි වාසනාවන්තයි. අපි ධර්ම රාජ්‍යයේ තියෙන මේවා ප්‍රයෝජනෙට ගන්න ඕන. ධර්ම රාජ්‍ය වටේටම තියෙන්නේ තාප්පේ සීලේ නම් ධර්ම රාජ්‍ය ඇතුලේ ඉන්න අපි සිල්වත් වෙන්න ඕන. ධර්ම රාජ්‍ය වටේ ආරක්ෂාව සඳහා මඩ වගුර තියනවා වාගේ අපි නිතරම ලැජ්ජ බය වෙන්න ඕන පව්කම් කරන්න. අකටයුතුකම් කරන්න අපි ලැජ්ජ බය ඇති කර ගන්න ඕන. ලැජ්ජ බය නැති කෙනාට ලෝකේ කරන්න බැරි වැඩක් නැහැනේ. ඕනෑම අපරාධයක් කරන්න පුළුවන් ලැජ්ජ බය නැත්තම්. ලැජ්ජ බය තියෙනවා නම් බොහොම සංවර වෙනවා. ඊළඟට හොඳ දොරටුව වාගේ ධර්ම රාජ්‍යයට ඇතුල් වෙන ගේට්ටුව වාගේ තමයි පින්වත්නි සිහිය සතිය තියෙන්න ඕන. නිතරම අමතක වෙනවා නම් සම්මා සතිය නැත්තම් බුදුදහමේ වැඩ කරන්න බෑ. එතකොට මේ ධර්ම රාජ්‍යය ඇතුළේ ඉන්න අපි මේ සතර පාරවල් වලින් යනකොට ඒ පාරේ නම කියවලා බලලා ඒ පාරේ යන්න ඕන. කායානුපස්සනා පාරේ යනකොට කය ගැන මතක් කර කර යන්න ඕන. මේ මගේ කය ගැන. වේදනානුපස්සනා පාරේ යනවා නම් වේදනාව ගැන හිත යන්න ඕන. එතකොට චිත්තානුපස්සනා පාරේ යනකොට සිත ගැන කල්පනා කරන්න ඕන. ධම්මානුපස්සනා පාරේ යනකොට ධර්මයේ ගැන මෙනෙහි කරන්න ඕන. ඒ යනකොට තමයි අර කඩසාප්පුව අමු වෙන්නේ. මල් කඩ දැක්කම ඒ මල් ඉඹලා බලන්නේ නැහැ, සුවඳ බලන්නේ නැහැ. ඒ මල් දිහා කල්පනා කරනවා මොකද අනිච්චයි නේන්නම්, අනාත්මයි නේන්නම්, අසුභයි නේන්නම්, අසාරයි නේන්නම් සියල්ල. ඒ මල් කඩ වලින් මල් ගන්නවා. ඊළඟට සුවඳ කඩ තියෙනවා. ඒ සුවඳ කඩ වලට ගියාම තමන්ගේ සීලය දිහා බලනවා. මගේ පංච සීලේ සාර්ථකද? මම මේ සමාදන් වෙච්ච සිල්පද 5 මට පුළුවන් ද රැක ගන්න? මේක කොතනින්ද කැඩුනේ? සීලේ කැඩිච්ච ගමන් සුවඳ නැති වෙනවා. ඒ නිසා පෝය දවසේ 8 සිල් දස සිල් මේවා එතකොට ආජීව අෂ්ටමක සීලය මේ සිල්වත්කම ඒ කඩ වලින් ගන්න පුළුවන්. ඊළඟට විවිධ රත්න ಜಾති තියෙනවා. ඉතින් අපි කවුරුත් කැමතිනේ වටින දේවල් වලට. මේ ලෝකෙ මිල කරන්න බැරි වටිනම දේ තමයි චතුරාර්ය සත්‍ය. ඒවා අපිට රත්න කඩ වලින් ගන්න පුළුවන්. හොඳ පළතුරු කඩ තිබුණා. ඒ පළතුරු කඩ වලින් නිකන් ගන්න බෑ. ඒවා සල්ලි දීලා ගන්න බෑ. සෝවාන් ඵලය අර ගන්න බලන්න ඕන නිතරම. සෝවාන් ඵලය ලැබුණා කියලා එතනින් අතර වෙන්නේ නැහැ. සකෘදාගාමි ඵලයකුත් තියෙනවා, අමා ඵල. සකෘදාගාමි ඵලයෙන්ුත් අතර වෙන්නේ නැහැ. ඊටත් වඩා අමා ඵලයක් අනාගාමි ඵලය ආයි මනුලොවට එන්නෙම නැහැ. ඊටත් වඩා වටිනම ඵලය තමයි රහත් ඵලය. රහත් වුණා කියන්නේ පින්වතුනි ජාති නැහැ, ජරා නැහැ, ව්‍යාධි නැහැ, මරණ නැහැ, ශෝක නැහැ, පරිදේව නැහැ, දුක්ඛ නැහැ, දෝමනස්ස නැහැ, අප්පිය සම්පයෝග නැහැ, පිය විප්පයෝග නැහැ, ඉච්ඡා බංගය නැහැ. මේ පංචස්කන්ධය නැහැ. පංචස්කන්ධය නැහැ කියන්නේ මොනතරම් සැපද? නැති වෙනකොට තමයි සැප වැඩි වෙන්නේ. අපි අර අවිද්‍යාව නිසා අපි හිතනවා තියෙනකොට සැපයි කියලා. තියෙනකොට සැප නැහැ. තියෙනකොට දුක වැඩි. තියෙනකොට බය වැඩි. නැති වෙනකොට සැපයි දුක මේ නැති වෙනකොට සැපයි. එතකොට මෙන්න රාහත් ඵලය ලබා ගත්තොත් නත්ති දානි පුනබ්බව ආයි ඉපදෙන්නෙම නැහැ. ඉපදුනාම නෙමෙයි ජරමර ඔක්කොම තියෙන්නේ. යතායම් පදීපෝ පහනක් ලයිට් එකක් නිවුණා වාගේ නිවන් දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සේල බමුණට
සේල බමුණ ආරාධනා කළේ බුදුන් වහන්සේට මොකද්ද? ඔබ වහන්සේගේ ශරීරයේ දිහා බලනකොට චක්‍රවර්ති වගේ සක්විති කෙනෙක්. මේ ඉස මුඩු කරගෙන කසාවත් පොරවගෙන මොකද්ද මේ කරන්නේ? මේ ඔක්කොම දමල ගාලා ඉන්න කිව්වා රටක් පාලනය කරන්න. ඒ වෙලාවේ තමයි බුදුන් වහන්සේ මේ වදාලේ සේල බමුණුතුමනි මමත් මේ රාජ්‍යයක් තමයි පාලනය කරන්නේ. මොකක්ද ඒ රාජ්‍ය? මගේ රාජ්‍ය තමයි ධර්ම රාජ්‍ය. ළඟ හිටපු සරියුත් මහ රහතන් වහන්සේගේ පැත්තට අත දික් කරලා පෙන්නවා මේ තමයි මගේ රාජ්‍යයේ ඉන්න සේනාධිපති. පාලනය කරන්නේ මෙයා. මේ 80 මහා ශ්‍රාවකයෝ. එතකොට මේ 80 මහා ශ්‍රාවකයෝ කියන්නේ අනුජාතෝ තථාගතෝ බුදුරජාණන් වහන්සේගේ අනුජාත පුත්‍රයෝ. ඒකනේ කියන්නේ ශාක්‍ය පුත්‍ර කියලා. බුදුහාඳුරන්ගේ පුත්‍රයෝ මේ. බුදුරජාණන් වහන්සේ ලෝකෙට දේශනා කරපු අනුත්තර වූ ධර්ම චක්‍රය. වෙන කවුරුත් ශ්‍රමණේනවා, බ්‍රාහ්මණේනවා, මාරේනවා, දේවේනවා, බ්‍රහ්මුණාවා, කේනචිවා කියලා කියන්නේ ධම්මචක්‍රය. මේ අනුත්තර ධම්මචක්‍රය වෙන කිසිම කෙනෙකුට බැරි වුණා පවත්වන්න. ඒ අපේ බුදුන් වහන්සේ පවත්වපු ඒ ධර්ම චක්‍රය ඉදිරියට පවත්වාගෙන යන්නේ කවුද? මේ සංඝ රත්නය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා අනුජාතෝ තථාගතෝ මේ ඇත්තෝ බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන පිරිසක්. ඒ නිසා තමයි අද අපිට සම්බුද්ධ ශාසනය ඉතිරි වෙලා තියෙන ධර්ම රාජය. ඒ නිසා තමයි අපි මේ පින්කම් කරන්නේ. අපි මිය ගියාට පස්සේ පාංශකූල දෙන්න අපේ පරලොව ජීවිතේ සපවත් කරගන්නනේ දානමාන දෙන්න. ඒකට සංඝයා නැතුව බෑනේ. වෙන කාට දුන්නත් සරියුත් මහ රහතන් වහන්සේට දෙනවා වගේ නෑනේ. මුගලන් මහ රහතන් වහන්සේට දෙනවා වගේ නෑ වෙන කාට දුන්නත්. ඒ සම්බුද්ධ ශාසනය රකින්න එක, ඒ ධර්ම රාජ්‍යය රකින්න එක අපි කාගෙත් වගකීමක්. ඒක හොඳට මතක තියාගන්න. ඒක රකින්න නම් අපි මොනවද කරන්න ඕන? අපි කරන්න ඕන දේ තමයි ධර්ම රාජ්‍යයට තව තව පිරිස් ඇතුල් කරන්න ඕන. සිල්වත් පිරිස් ඇතුල් කරන්න ඕන. ගුණවත් පිරිස් ඇතුල් කරන්න ඕන. ලැජ්ජ බය තියෙන අය ඇතුල් කරන්න ඕන. නුවණ තියෙන අය ඇතුල් කරන්න ඕන. ප්‍රඥාව තියෙන අය ඇතුල් කරන්න ඕන. ඒ බඳු අය ආවම තමයි ධර්ම රාජ්‍යය බැබලෙන්නේ. එහෙම නැත්නම් ධර්ම රාජ්‍යය බැබලෙන්නේ නැහැ. එහෙමනම් තව තව දරුවෝ ශාසනයට ඇතුල් කරන්න ඕන. අද ප්‍රශ්න ඕකයි. කෑ ගාලා වැඩක් නැහැ. කෑ ගැව්වට හරියන්නේ නැහැ. දැඟලුවට හරියන්නේ නැහැ. කල යුතු දේ අපි කරන්න ඕන. අපි ඔක්කොම කරලා ඉවර වෙලා පස්සේ කෑ ගැව්වට පළක් වෙන්නේ නැහැ. ඒ ටික හොඳට ඔළුවේ තියාගන්න. එහෙමනම් අද ලැබිච්ච වෙලාව ඉවරයි. කාලය යනවා. ඒකයි කිව්වේ බණ කියන වාඩි වුණා කාලේ පැයක් ඉවරයි. කාලේ ඉවරයි. ඉතින් මීට වඩා බණ කියන්න බෑනේ මෙතන කාලේ ඉවරයිනේ. කාලේ දුන්නු කාලේ ඉවර වුණා. ඉතින් අද දායකත්වයේ දරනවා ජර්මනියේ බර්ලින් නුවර පදිංචි ලලිතා ලියනගේ පියදිගමගේ නෝනා මහත්මිය, පියල් පියදිගමගේ මහත්මාණන්, දුව එරන්දි පියදිගමගේ දියණිය, පුතා නුවන් පියදිගම කියන මේ පියදිගමගේ පවුලේ අය. ඒ අය ජර්මනියේ බර්ලින් නුවර ඉන්නේ. ඉතින් බොහොම ප්‍රසිද්ධ කට්ටියක් ඔය පියදිගම කිව්වම තවත් රටවල් වල ඉන්නවා. ඉතින් ඒ නිසා ඒ අතන්ගේ දායකත්වය. ඒ දායකත්වයෙන් ඒ අතෝ ජර්මනියේ ඉඳගෙන මේ බණක් කියන්නේ ලෝකෙටම. මේ ධර්ම රාජ්‍යය ගැන දැනගන්න අද බණ ටිකක් කිව්වා ලෝකේ ඉන්න අයට. ලෝකේ ඉන්න අය මොනවාරි මේකෙන් දැනගත්තොත් එතකොට ඒ අපිට පින් සිද්ධ වෙනවා. ඒ පින් අනුමෝදන් කරන්න කියලා කියනවා. 2012 මාර්තු 10 වෙනි දින මියගිය කමලා ලියනගේ මෑණියන් වහන්සේටත් වසර 25කට පෙර මියගිය පී ආනන්ද ලියනගේ පියාණන් වහන්සේටත් මර්තේලිස් පියදිගමගේ පියාණන් වහන්සේට ඒ වගේම මිසරලින් පියදිගමගේ මෑණියන් වහන්සේට මහර යාපා නැන්දටත් ඒ වගේම බැලුම්මාර කුසුමා අල්විස් ලොකු අම්මා ඇතුළු මියගිය සියලුම දෙනාටත් සහභාගී වූ සෑම දෙනාගේ නමින් මියගිය සියලු දෙනාට පින් අනුමෝදන් කරන්න
ජර්මනියේ ඉන්න අය දායකත්වයේ දරන. බලන්න කොච්චර වටිනවද කියලා. ඊළඟට බලාපොරොත්තු වෙනවා අම්පිටියේ අපේ ශ්‍රී රාහුල නායක ස්වාමීන් වහන්සේ දැන් ගොඩාක් වයෝවෘද්ධයි එක්තැන් වෙලා වගේ ඉන්නේ. උන්වහන්සේට නිරෝගී සුව දීර්ඝායු සම්පත් ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශනාවට වැඩම කළා වූ පින්වත් ස්වාමින් වහන්සේටත් බෞද්ධ නාලිකාවේ සභාපති පූජ්‍යපාද දරණගම කුසල ධම්ම නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු බෞද්ධ නාලිකාවේ සියලුම කාර්ය මණ්ඩලයට සෙත් පතන්න බලාපොරොත්තු වෙනවා. ඒ අය නිසා තමයි මේ පින්කම් අපි කරන්නේ. ඉතින් ඒ අයත් නිදුක් නිරෝගී වේවා කියලා ජර්මනියේ ඉඳගෙන අපේ පියදිගම පවුලේ අය බලාපොරොත්තු වෙනවා. අප පවුලේ සහෝදර සහෝදරයන් ඇතුළු පින්කමට සහභාගී වූ සියලුම දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා කෙලවර අමාමා නිවන් සුවය ලැබේවා කියන පැතුම ඇති කරගෙන පින්කම සිද්ධ කළා. එහෙමනම් ඒ ඇත්තන්ගේ සිතේ තියෙන සියලු බලාපොරොත්තු සියලු ප්‍රාර්ථනා මුදුන්පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඊළඟට ඊටමත් වැදගත් අරමුණක් ඇති කරගෙන තියෙනවා ලලිතා ලියනගේ පියදිගම මැතණිය ප්‍රදාන ස්වාමියා පුතා දුව ඇතුළු සෑම දෙනා අපවත් වී වදාළ අතිගරු මේ ලෝකෙම සලකපු අපේ අතිපූජනීය අග්ගමා පඬිත මඩියේ පඤ්ඤාසීය මහානායක ස්වාමින් වහන්සේටත් ලෝකෙම අවදි කළ බෞද්ධයන්ව මේ ධර්ම රාජ්‍යය තුල අවදි කරලා අපවත් වී වදාළ ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේටත් ලෝකයේම බෝධි පූජාවෙන් සනසපු පානදුරේ අරිය ධම්ම ස්වාමින් වහන්සේටත් ලෝකෙටම බුදු දහම ගෙනිච්ච දැන් ඉන්න අය වැඩිය දන්නේ ලෝකෙටම මේ බුදුහාඳුරන්ගේ ධර්මයේ සරලව ඉංග්‍රීසි භාෂාවෙන් බොහොම ලස්සනට කියලා දුන්නු අපේ අතිපූජනීය විශ්වකීර්තියටපත් වූ වජිරාරාමේ පියදස්සි නායක ස්වාමින් වහන්සේටත් ඒ වගේම අපවත් වී වදාළ සියලුම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලාට උතුම් නිර්වාණ සුවයම ලැබේවා කියලා මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. එසේනම් පින්වතුනි මේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා සිද්ධ වේවා මියගිය ඇත්තෝ නිවනින් සැනසේවා. ජර්මනියේ බර්ලින් නුවර ඉන්න ඒ පියදිගමගේ පවුලේ ලොකු කුඩා සැමටත් සහභාගී වෙච්ච ඔබ අප සෑම දෙනාටත් මේ පින් බෙලෙන් ධර්මයේ අවබෝධ වේවා. ධර්ම රාජ්‍යය තුල ප්‍රතිඵල නෙලා ගන්න ශක්තිය ලැබේවා. මේ පින් දෙවියෝ දක සතුටු වේවා. සම්බුදු සසුන ලක් දෙරණ ධර්ම රාජ්‍යයට රැකදේවා. දෙවියොත් පතන බෝධියකින් නිවන් දකීවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් උදාර කුසල් බෙලෙන් සැමටම මෙලව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන කෙලෙස් ජයගෙන මායя ජයගෙන ගෝර සසරින් එතරව ලබන අජර අමර නිවන් සුවේම ලැබේවා කියලා සාදු කියනවා. සකල විධ ලෝක සත්වයන් කෙරෙහි මෙත් සිතින් අද දවසේදී ධර්මානුශාසනාව පවත්වා වදාළ කොළුන්නාවේ ශ්‍රී මහා බෝධි විහාරාධිපති පූජ්‍යපාද බොරැල්ලේ කෝවිද ස්වාමින්ද්‍රයන් වහන්සේට තවත් চিරාත් කාලයක් මේ ධර්මද්වීපය ධර්මයෙන් ප්‍රභාමත් කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය ලැබේවායි අපි සියලු දෙනාම සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒත් සමගින් බෞද්ධ රූපවාහිනිය ඔබ වෙත ගෙන දායකත්ව ධර්මදේශනය මෙතකින් නිමාවට පත්වනවා. පින්වත් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.